නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අපමාදේන සම්පාදේත උතුම් සදහම් පිළිසඳර අද දවසෙත් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් අපි පළමුවෙන්ම ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අද දවසෙත් මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩමවා වදාළ ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් දෙපා නැමද පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් ඒ සමගම අද සදැහැති දායකත්වය අපි සිහිපත් කරගන්නම්. එංගලන්තයේ ලන්ඩන් නුවර පදිංචි පින්වත් ලහිරු සුබෝධ මහත්මයා, චතුරානි සමරවික්‍රම මහත්මිය සහ කෙම්රෝ ආචංචන පුතුණුවන් ඇතුළු ඒ පින්වතුන් විසින් සදැහැති දායකත්වය දරනවා. ඒ පින්වන්ත හැමදෙනාම සිහිපත් කරගෙන ඒක රහස කරගන්නවා. පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුව අපි සූදානම් ඒ උතුම් සදහම් පිළිසඳර පවත්වන්න. එහෙමනම් අපි නැවත වතාවක් ගරුතර මහා සංඝරුවන ආදර ගෞරවයෙන් වන්දනමාන කොටගෙන ඒ පිණිස ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් මෙතෙන් සිට අද දවසෙත් අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සිල් දනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, අපි ඔබට ඒ වගේම පින්වත් මහත්මයා එහෙමයි ස්වාමීනි. අපි කතා කරමින් හිටිය උදාාර ආශ්චර්ය අවබෝධය බුදුරජාණන් වහන්සේගේ මේ දෙව්මිනිස් ලෝකයා මේ දෘෂ්ටි ජාලවල පැටලෙද්දී, දෙව්මිනිස් ලෝකයා මතවාදවල හිරවෙද්දී, ඒ වගේම හිරවුණු මතවාද තුළින් අනිත් සත්ව වර්ගයා දෙවියන් මිනිසුන් බඹුන් ග්‍රහණයට ගන්න ලෝකේ කල්ප ගානකට දුර්ලභ බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා ඉන් මුදවා ගන්නවා මහත්තයා. කාම බන්ධනයෙන් ග්‍රහණය කරගෙන සත්වයා සසරට බැඳලා තියෙද්දී කාම බන්ධනී තින ආදීනව දේශනා කළා දෙව් මිනිස් ලෝකයා ප්‍රඥාවන්ත කරවලා කාම බන්ධනෙන් නිදහස් කරවනවා. ඊළඟ දෘෂ්ටි මතවාද ආකල්ප පුද්ගලික උපදවාගත්තු අත්දැකීම් මත ග්‍රහණය වෙලා බැසගෙන දෙව්මිනිස් ලෝකයත් ඒ දෘෂ්ටි මතවාද තුළ හිර කළා තමනුත් විනාශ වෙලා ලෝකයත් විනාශ කරන ලෝකේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙව්මිනිස් ලෝකයාම මේ ලෝකයට සත්‍ය විවරණය කළා. ඒ දෘෂ්ටිවල සත්‍ය ස්වභාවය මේ ලෝකෙට විවර කළා. සත්‍ය ප්‍රකාශය කළා. අහෝ වසරේ දෙව්මිනිස් ලෝකයා අර ගැට ගහිලා තියෙන අවිද්‍යා කඩමාළු ඉරා දාලා සත්‍ය ප්‍රඥාවන්ත කරවලා සත්වයාගේ ජීවිත පිවිතුරු නිර්මල කරවලා ස්වාධීන කරවලා ඉතිර කරවනවා මහත්තයා. ඉතිර කිරීම පිණිස අනුශාසනා ප්‍රාතිහාර්ය කරනවා. ශ්‍රාවක සංඝරුවන්ට පවා නිරන්තරයෙන් අනුශාසනා කළේ මේ අනුශාසනා ප්‍රාතිහාර්යෙන් දෙව් මිනිස් ලෝකයාට අනුකම්පාවෙන් අනුග්‍රහ කරන්න කියලා. මොකද 이르දි ප්‍රාතිහාර්යකින් මිනිස්සයා මුලා කරන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඊළඟට මේ වගේ දෘෂ්ටි දාලා මිනිස්සුන්ට තමන්ම යම් දෙයක් උපදෝගෙන ඒව දාලා මිනිස්සු මුලා කරන්න පුළුවන්. එහෙමයි. මිනිස්සු සත්‍යයට එන්නේ. එහෙමයි ස්වාමීනි. මිනිස් කෙලෙස් සහිත හිත්වල ස්වභාවය තමයි මිනිස්සු අසත්‍යයට. එහෙමයි. අසත්‍යයට ආස. නමුත් ආශ්චර්යයක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දඹදිව් තලේ පුරා ධර්මයේ දේශනා කරනකොට සවැත් නුවර කෝටි 8ක ජනතාවකින් දෘෂ්ටිවල පැටලලා ඉන්නකොට කාම බන්ධනයෙන් පැටලලා ඉන්නකොට අහෝ වසරිමත් මේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා ප්‍රාතිහාර්ය අසරිය බලන්න. ඒ ධහමේ අසරිය බලන්න. ශ්‍රාවක සංඝරත්නයේ අසරිය බලන්න මහත්තයා. ආශ්චර්ය කෝටි 8න් කෝටි 5ක් අර දෘෂ්ටි මතවාද ගලව ගත්තා. එහෙමයි ස්වාමීනි. දුෂ්කරම දෙයක් නේ මහත්තයා දෘෂ්ටි මතවාද කියන්නේ. එහෙමයි. ගිහි ජනතාව මේ වාද විවාද කරගන්නේ ගහ මරාගන්නේ කාමයේ නිසා කියන. ශ්‍රමණීය වාද විවාද කරගන්නේ දෘෂ්ටි නිසා කියන. එහෙමයි. දෘෂ්ටි. එහෙමයි ස්වාමීනි.
එවන් දෘෂ්ටි ගලවල දමන සුන්දර අවබෝධයක් විවර කරන දේශනාවක් තමයි අපි මේ දවස්වල කතා කර කර හිටියේ. එහෙමයි ස්වාමීනි. මහා කම්ම විභංග දේශනාව. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කළ ශාස්ත්‍රුන් වහන්සේ සම්බුදු වැසින් දකින්නම පුද්ගලයෝ 4 දෙනෙක්. කුමද්ද? කවුරුන්දී දස අකුසල් කරලා දුගති යන කෙනෙක් දකිනවා. එහෙමයි. ඒක සාමාන්‍ය ලෝකයට මෙතුවක් කල අහන ලැබිලා තියෙනවා. එහෙමයි. දස අකුසල් කරලා සුගති යන කෙනෙකුත් අපගේ සියල්ල දන්නා සියල්ල දකින බුදුරජාණන් වහන්සේ දකිනවා. එහෙමයි ස්වාමීනි. ඒ වගේම තමයි දස කුසල් වඩලා දුගති යන කෙනෙක් දකිනවා. එහෙමයි. දස කුසල් වඩලා සුගති යන කෙනෙකුත් දකිනවා. එහෙමයි. එහෙනම් පුද්ගලයෝ 4 දෙනෙක් දකිනවා. එහෙමයි ස්වාමීනි. දැන් මේ වහලා අපි අපේ ජීවිතේ මෙතුවක් කල් ඇති කරගත්තු හරි පුදුමයි මහත්තයෝ. දැන් අපි අදහුවොත් එහෙම දස අකුසල් වඩලා සුගති යන කෙනෙක් භාගතුන් වහන්සේ දකින්නවා කියලා. මෙතුවක් කල් ඇති වෙච්ච දැනුමට ග්‍රහණය වෙලා ඒකත් එක්ක වාද කරනවා. එහෙමයි. ඒ පොඩි දේ වෙන්නේ නැද්ද? සිද්ධ වෙනවා ස්වාමීනි. එහෙනම් දැනුමක් තුල කාලයක් ඉන්නකොට ඒ දැනුමනේ දෘෂ්ටිගත වෙන්න බැරිද එහෙනම්? දෘෂ්ටිගත වෙනවා ස්වාමීනි. දෘෂ්ටිගත වෙනවා. මධ්‍යස්ථ වෙන්න අමාරුයි. එහෙමයි. සමහර අය භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ භාග්‍යතුන් වහන්සේ සියල්ල දන්නවනේ කියන මධ්‍යස්ථව ඉන්නවා ඊටු ටික අහනකම්. එහෙමයි. අපේ හිතේ ස්වභාවය තමයි ටක් ගාලා පැන නගිනවා වාදයට. එහෙමයි ස්වාමීනි. අන්න පොඩි දෙයින් ටක් ගාලා මේ දෘෂ්ටිගත වෙන හැටි බලන්න. එහෙමයි. එහෙනම් සමාධියක් උපදෝගෙන අර වගේ දෙයක් දකින්නකොට කොහොම දෘෂ්ටිගත වෙනවද? එහෙමයි. ඒතර බුදුරජාණන් දේශනා කරනවා ශාස්ත්‍රුන් වහන්සේ දැකපු මේ පුද්ගලයන් 4 දෙනා මේ ලෝකේ සමහර ශ්‍රමණයෝ ඉන්නවා කියන සමාධි වඩලා සමාධිමත් හිතින් සාමාන්‍ය මිනිස් ඇස ඉක්මවා ගියපු දිවසක් උපදවාගෙන අර දිවසින් අර දස අකුසල් වඩලා දුගති යන කෙනා දැකලා දෘෂ්ටිගත වෙන හැටි භාගතුන් වහන්සේ විග්‍රහ කරනවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ දෘෂ්ටිය ශාස්ත්‍රුන් වහන්සේ ලස්සනට නැති කරන්න කරුණු විග්‍රහ කළා. එහෙමයි. අපි පෙර දේශනාවල කළා. එහෙමයි. ඊළඟට දස අකුසල් වඩලා සුගතිය ගියපු කෙනත් ওই විදිහටම දැකලා දෘෂ්ටිගත වෙනවා ශ්‍රමණයෝ. එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේ ඒ කාරණෙත් ලස්සනට නිරවුල් කළා. එහෙමයි. ඒතකොට එතනදී හරි ලස්සන කාරණාවක් ඉදිරිපත් වුණා. මේ සමාධිය ඇති කරගත්තු කෙනා නිෂ්ඨාවට එනවා කියනවා. පළවෙනි පුද්ගලයා දැකලා සත්තු මරපු කෙනා මේ දස අකුසල් කරපු අය අනිවාර්යෙන් දුගති යනවා කියන. එහෙමයි. ඒක දෘෂ්ටියක් කියනවා. ඒක දෘෂ්ටියක හිරවීමක්. එහෙමයි. තමන් ඇති කරගත් පුංචි අත්දැකීම තුළ. එහෙමයි. ඒතර බුදුරජාණන් වහන්සේ ඒක ලස්සනට විග්‍රහ කරනවා. ඒ කෙනා ඒ දස අකුසල් කරපු කෙනා ඇත්තටම දුගතිය ගිහින් තියෙන ඒ දස අකුසල් පතේ නිසා නෙමෙයි. සමාන්ට පෙර ජීවිතයේ කරපියක් එන එහෙම නැත්නම් ඒ දස අකුසල් පත ක්‍රියාත්මක කරන්න පෙර කරගත්තු දස අකුසල් පතයක් නිසා. එහෙමයි. එහෙම නැත්නම් අන්තිම කාලේ වර්ධවාගත්තු දෘෂ්ටිය තුල බරවත් හිරවීම නිසා. එහෙමයි. ඒතර අර කරපු දස අකුසල් ටික අර කිව්ව ශ්‍රමණයාට ඉලක්ක වෙච්ච ටික තාම ක්‍රියාත්මක වෙලා නැහැ විපාක. එහෙමයි. මෙහෙම දෙයක් බුදු කෙනෙක් දකින්නවා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඒකට කියනවා කිව්වා අකුසල් මැඩලන අකුසල් තියෙනවා කියලා. එහෙමයි ස්වාමීනි. ඒතර ඒක ලස්සනට බුදුරජාණන් වහන්සේ හොඳට විග්‍රහය ඇතුව අපි විස්තර කළා. ඊට දෙවෙනි කෙන පොඩි විස්තරයක් අපි කරනවා. මොකද මෙතුවක් කළා අහපු නැති නිසා අවසරයි. නැත්නම් අර ඒක පුදුම සහගත වෙන නිසා දස අකුසල් වඩලා සුගති යන කෙනා ගැන දෘෂ්ටිගත වෙන විදිහ. එහෙමයි ස්වාමීනි. එතෙන්දී දෘෂ්ටිගත වෙද්දී අර කට්ටිය හිතනවා කියනවා මොකද ශ්‍රමණය හිතනවා කියනවා මේ ලෝකේ පව් කියලා දෙයක් නැහැ එහෙනම්. එයා දකින්නෝනේ. එහෙමයි. මම පව් කියලා දෙයක් නැහැ. මේ අධර්මී කියලා දෙයක් නැහැ. මම්ම දැක්කා මේ දස අකුසල් වඩලා සුගති යනවා කියලා. මේමයි හරි අනිත් සියල්ල බොරු. මේමයි සත්‍ය අනිත් සියල්ල බොරු කියලා දෘෂ්ටි වලට එනවා. ግን බුදුරජාණන් වහන්සේ ලස්සනට බෙදලා වින් කරනවා මහත්තයා. එහෙමයි. එතකොට ඒකේ කොහොමද සිද්ධ වුනේ? එතකොට එයා සමාධිය දියුණු කළා. අර දස අකුසල් වඩපු කෙනා සුගති යනවා කියලා දැක්කා කියලා කිව්වොත් මේක හරි කියනවා. එයා ඒක දැකපු එකක් කියනවා. ඊට පස්සේ විස්තර කරනවා. හැබැයි ඒකෙන් එයා තීරණයකට ආවොත් එහෙම දස අකුසල් වඩන සියලු දෙනාම සුගති යනවා කියලා තීරණයකට ආවොත් දෘෂ්ටියකට ආවොත් ඒක වැරදි කියනවා. එහෙමයි ස්වාමීනි. අන්න භාග්‍යතුන් වහන්සේ තමයි නිවැරදි කරන්නේ ඒවා. ඒක දෘෂ්ටි ගලවලා දාන එතනින් තමයි. එහෙමයි. ඊට පස්සේ විස්තර කරනවා කියනවා එහෙනම් පාප කර්ම වල විපාක නැහැ කිව්වොත් එහෙම ඒකත් මේ අනුමත කරන්නේ නැහැ කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනවා කියන සුගතිය ගියේ ඇයි කියලා.
ඔහු සුගතිය ගියේ අර ශ්‍රමණයට බ්‍රාහ්මණයට තිබුණේ පුංචි දැකීමක්. එහෙමයි. සමහරට අරයාගේ ජීවිතය අවුරුදු 5ක් තමයි පිරිසිදු බල්ලා තියෙන්නේ. එහෙමයි. සමහරට 10ක්. ඊට පෙර බල්ලත් නැහැ පස්සේ බල්ලත් නැහැ. එහෙමයි. ඊට පෙර ඔහු බොහෝ කුසල් වඩපු කෙනෙක්. එහෙමයි. ඒ කුසලේ නිසා එක්ක සුගතිය ගිහිල්ලා. අර ශ්‍රමණය ඒක දන්නේ. ඒ ශ්‍රමණයාගේ ඥානට එක් ගෝචර වෙන්නේ. ඒක සම්බුදු ඇසට ගෝචර වෙනවා. සම්බුදු ඇසට ගෝචර වෙනවා. එහෙනම් මේ ලෝකෙට හිරු මඩල භාග්‍යතුන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. ඊළඟට එහෙම නැත්නම් අන්තිම කාලේ බලවත් විදිහට සම්මා දිට්ඨිය සමාදන් වෙලා ඉඳලා තියෙනවා. ඒක තෙරුවන් සරණේ පිළිහිලා තියෙනවා. ඒ නිසා යා සුගතිය ගිහින් තියෙන්නේ. එහෙමයි. ඒ ශ්‍රමණයට එක් ගෝචර වෙන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ වගේ පටු අත්දැකීම් තියාගෙන තමයි කියන මේ ලෝක සියලු සත්‍යය මේ පුද්ගලික මතවාද ආකල්ප දෘෂ්ටි දරන්නේ. එහෙමයි. එවන් ලෝකයකට තථාගත බුදුරජාණන් වහන්සේ තමයි සියල්ල පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගෙන ඒ දෘෂ්ටි කඩමාරු බොහෝම ලස්සනට කරුණු සහිත ප්‍රඥා ලෝකයෙන් විවර කළා දෙව් මිනිස් ලෝකයාගේ හිත ගැට ගැහෙන්න දෙන්නේ නැතුව අනුශාසනා කරනවා. එහෙමයි. එතකොට එහෙනම් දැන් අපිට තේරෙනෝනේ එහෙනම් එවන් ලෝකයකට ප්‍රඥාවම නේද අපිට වැදගත්ම කාරණේ. එහෙමයි ස්වාමීනි. ප්‍රඥාවම නේද? සමහර මහා මන්දිරවල ඉඳගෙන මේ වගේ ශ්‍රමණයන්ගේ බ්‍රාහ්මණයන්ගේ බණ අහලා දෘෂ්ටිගත වෙන කට්ටිය නැද්ද? මහා බලවතුන් මේ වගේ අයකින් මේ අනුශාසන අහලා දෘෂ්ටිගත වෙන්නේ නැද්ද? එහෙමයි. එහෙනම් උගත් බව කියලා මේ මහා උගත් බවට පත් වෙලා මේ වගේ දෘෂ්ටි අහලා වැරදි මතවාද වලට එන්නේ නැද්ද? එහෙමයි. එහෙනම් මේ සාමාන්‍ය ලෝකේ උගත් බව කියලා කියන්නේ සුගතියට ගෙනියන දෙයක් නෙමෙයි. ප්‍රඥාව ඇති කරන දෙයක් නෙමෙයි. එහෙනම් මේ ධන දාන්නේ මහ මොහොත සීමා කරගත්තු මහ පොළොම් ජය අරගෙන ආඩ්ඩේ වුණත් ඒක සුගතියට ගෙනියන්න හිතුන කාරණාවක් නෙමෙයි. ප්‍රඥා උපදවන කාරණාවක් නෙමෙයි. එහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන හරි ලස්සන කාරණාවක් පින්වත් මහන්නේ මේ ධන දාන්නේ බලය මිල මුදල් මේව නැති වුණා කියලා ඒක මහා අලාභයක් නෙමෙයි කියනවා. එහෙමයි. මහා ලාභයක් නෙමෙයි කියනවා ඒක. ඒක මහා කඩාවැටීමක් නෙමෙයි කියනවා. හැබැයි යම් කෙනෙක් දුෂ්ප්‍රඥ වුණොත් ප්‍රඥා නැති වුණොත් ඒක නම් මහා ලාභයක් කියනවා. මහා ලාභයක් කියනවා. එහෙමයි ස්වාමීනි. ඒකේ සත්‍ය දෘෂ්ටිගත වෙලා සසරට බඳින්නේ. එහෙයි. මේ දෘෂ්ටිගත වෙලා සසරට බැඳීම කියන කාරණේ මහත්ය විශාල භයානකයි. කාම බන්ධනයට අහු වෙලා සසරට වැටෙනවට වඩා. ඒ දෘෂ්ටිගත වෙලා කෙලින්ම යන්නේ නිරේ තිරිසන් ලෝකේ. එහෙමයි. දෘෂ්ටිගත වෙලා කෙලින්ම යන්නේ නිරේ තිරිසන් ලෝකේ. එහෙමයි ස්වාමීනි. බුදු දෘෂ්ටිගත වෙච්ච කට්ටියගේ පවේ තියෙන ආදීනව කියලා නිම කරන්න බෑ. දැන් එතකොට නිගණ්ඨනාථ පුත්ත එහෙමයි ස්වාමීනි. නිගණ්ඨනාථ පුත්ත කරගත්තු පව්කම් ටික කියලා අවසන් කරන්න බෑ. එතන මේ සම්බුද්ධ ශාසනයට ඇවිල්ලා මේ වගේ පව් බෙදනවා කියලා කියන්නේ ඒක ඊටත් වඩා පාපකාරී. එහෙමයි ස්වාමීනි. අර නිගණ්ඨනාථ පුත්තගේ සිද්ධිය කියද්දි කියනවා මහත්තයා ඒ වගේ අර මේ සම්මා සම්බුද්ධ නැතුව සම්මා සම්බුද්ධයි කියන්නේ හිටියේ. එහෙමයි. ඒ දෘෂ්ටි වල තියෙන බලවත්කම නිසානේ. ඒතර කවදාව බුදු කෙනෙක්ගේ ඉස්සරහට එන්නේ නැහැ කියනවා. ආවොත් බෙල්ල ගලවලා වැටෙනවා කියනවා. එහෙමයි. බෙල්ල ගලවලා වැටෙනවා කියනවා මහත්තයා. ස්වාමීනි. ඉන්න බෑ කියනවා එහෙම. සම්මා සම්බුදු නොවි සම්මා සම්බුද්ධයි කියලා ලෝකෙට ප්‍රතිඥා දෙනවා නම් ඒ සිත අතාරින්න නැතුව ඒ වචන අතාරින්න නැතුව භාග්‍යතුන් වහන්සේ එනවා කියලා හිතුවොත් එහෙම හිතද්දි බෙල්ල ගලවලා වැටෙනවා කියනවා. එහෙමයි. මේ සත්‍යයත් එක්ක සෙල්ලම් කරනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. එහෙයි ස්වාමීනි. එහෙනම් කල්පනා කරලා බලන්න මෙවන් පරිපූර්ණ සත්‍යයකින් නිර්මිත වූ සම්බුද්ධ රාජ්‍යයක. එතකොට මේ නාමයෙන් සිවුරක් දරාගෙන යම් කෙනෙක් බොරු කරනවා නම් එහෙමයි. දෙව් මිනිස් ලෝකයට පව බෙදනවා නම් දෘෂ්ටි බෙදනවා නම් කරගන්න පව එහෙමයි. කරගන්න පව එහෙමයි ස්වාමීනි. එලි හිතන තරම් ලේසි නෑ. ඒක එතෙන්දී අන්තිමට බුදුරජාණන් දේශනා කරනවා ඒ වගේ තමයි කියන පින්වත් මහන්නේ අකුසල් යට කරගන්න පුළුවන් මේ ලෝකේ කුසල් තියෙනවා කියනවා. එහෙමයි. අකුසල් යට කරගන්න පුළුවන් කුසල් තියෙනවා කියනවා. ඒකට අන්තිම මොහොතේ අපිව කවුරු යට කරයිද දන්නේ. එහෙම වෙන්න පුළුවන් නේද? එහෙමයි ස්වාමීනි. හැබැයි මේ සියලු දේට රැකවරණයක් තියෙන තැනක් තියෙනවා. තිරුවන් සරණ. එහෙමයි. තිරුවන් සරණේ මනාකොට පිහිටු ශ්‍රාවකයාට එහෙමයි. ඒ කුසල සම්පත්තිය කොතරම් දෙයක් අහෝ වසරි සුගතියටම ඇදගෙන යනවනේ. එහෙමයි ස්වාමීනි. නිවනටම අරගෙන යනවනේ. මනාකොට බැසගෙන තියාගත්තොත් එහෙම. එහෙමයි ස්වාමීනි. පුදුම ආශ්චර්යයි නේද? එහෙමයි. ආශ්චර්යයි.
ඊළඟට ඔන්න භාග්‍යතුන් වහන්සේ තව විස්තරයක් කළා පින්වත් ආනන්ද තව පුද්ගලෙක් තථාගතයන් වහන්සේ දකින්න කවුද මේ තුන්වෙනි පුද්ගලයා ගැන සතුම් මැරීමෙන් වැළකීලා සොරකමින් වැළකීලා වැරදි කාම සේවනයෙන් වැළකීලා කාය සුචරිතේ ඉන්නවා බොරු කීමෙන් වැළකීලා කේලමින් වැළකීලා හිස් වචනෙන් වැළකීලා පරුස වචනෙන් වැළකීලා සම්පප්පලාපෙන් වැළකීලා වචී සුචරිතයෙන් යුක්තයි අනුන්ගේ දේ තමන් සතු කර ගැනීමට ආශා කරන්නේ නැහැ ඒ වගේම ද්වේෂ සිතින් වාසය කරන්නේ නැහැ සම්මා දිට්ඨියෙන් ඉන්නවා දානේ විපාක විශ්වාස කරනවා පුද පූජාවල විපාක විශ්වාස කරනවා මෙලෝ පරලෝ විශ්වාස කරනවා දෙමව්පියෝ දෙන්න කියලා විශේෂ දෙන්නෙක් ඉන්නවා කියලා විශ්වාස කරනවා සේවා කටයුතු විපාක විශ්වාස කරනවා ඊළඟට ඕපපාතික උපත් විශ්වාස කරනවා හොඳ කර්මයන්ගේ හොඳ විපාක තියෙනවා නරක කර්මයන්ගේ නරක විපාක තියෙනවා කියලා විශ්වාස කරනවා මෙලෝ පරලෝ ස්වයම්බු ඥාණයෙන් අවබෝධ කරපු ශ්‍රමණේ බ්‍රාහ්මණයෝ ඉන්නවා කියලා විශ්වාස කරනවා විශ්වාසයක් ඒක එහෙමයි ඒක තමයි සම්මා දිට්ඨිය දෘෂ්ටි තියෙනවා දෙකක් මිත්‍යා දෘෂ්ටි සම්මා දිට්ඨිය කියලා අරකට කියන්නේ සම්මා දිට්ඨිය. එතකොට බුදුරජාණන් දේශනා කරනවා එහෙම දැන් පුද්ගලයා කය බිදී මරණින් මතු ඔන්න සුගති යනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ශ්‍රමණයෙක් ඉන්නවා කියනවා ඒ ශ්‍රමණය මොකද වෙන්නේ අර පුද්ගලයා දකින්න. එයා සමාධියක් ඇති කරගෙන වීරිය කළා සමාධියක් ඇති කරගෙන හිත දැහැන්ගත කළා ඒ සමාධිමත් හිතට ගෝචර වෙනවා කියනවා සාමාන්‍ය මනුස්ස ස්වභාව ඉක්මවා ගියපු දිවසක්. ඒ දිවසින් බර පුද්ගලයා දිහා බලනවා කියනවා. මේක හමු සිදුවීමක්. එහෙමයි ස්වාමීනි. එහෙම හමු සිදුවීම් අපේ ජීවිතවල දෙනවනේ නේ. සමහරට යහඹු දැකීම නිසා ඇසීම නිසා අපි කොච්චර ප්‍රශ්න වලට මැදිහත් වෙලා තියෙනවද සමහරලාට. ඒ වගේ මෙයාටත් මේ සිද්ධිය වුණා. මොකද්ද? අර පුද්ගලයා ගහන්න දැක්කා. දැකලා ඉවර වෙලා දැන් බැලුවා කුසල් වඩා හිටි. හැබැයි පුද්ගලයාගේ දැක්ම පටුයි. සමහරට අර පුද්ගලයාගේ දිහා බලන්නේ අවුරුද්දයි 2යි 3යි 4යි 5යි 10යි පොඩි කාලයක්. එහෙමයි. එතකොට මේ පුද්ගලයා මැරිලා ගිහින් සුගතිය උපදිනවා මෙයාට ගෝචර වෙනවා දිවසට. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ මෙයා මොකද කියනවා කියන්නේ ලෝකයාට මෙයා කියනවා දස කුසල් වැඩු කට්ටිය කාය සුචරිතේ වඩලා වචී සුචරිතේ වඩලා මනෝ සුචරිතේ වඩලා දෙවියන් අතර ගියපු කෙනෙක් මම දැක්කා කියලා කියනවා. එහෙමයි. එතකොට හිතනවා කියන බවත්නි පුණ්‍ය කර්ම තියෙනවාමයි කියලා එයා කියනවා කියන ලෝකයාට. එහෙමයි ස්වාමීනි. තාම පටු දැක්මකින්. ඒ වගේම තමයි සුචරිතේ විපාක තියෙනවාමයි කියලා ලෝකයාට කියනවා. එහෙමයි. ඒ වගේම තමයි කියනවා මම පුද්ගලයෙක් දැක්කා මගේ ඥාණයෙන්ම මම දැක්කා මගේ දිවසින්ම දැක්කා දස කුසල් වඩලා සුගති යනවා මම දැක්කා කියලා කියනවා. එහෙමයි. ඊට පස්සේ කියනවා දස කුසල් වඩන සියලු දෙනාම සුගති යනවා කියලා ලෝකයට කියනවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ කියනවා යමෙක් ওই විදියට දන්නවා නම් ඒක තමයි නියම ඥානය. ඔයිට වඩා වෙනස් විදියක් කියනවා නම් ඒක වැරදි ඥානයක් කියලා ලෝකයට අනුශාසනා කරනවා කියනවා. එහෙමයි. දැන් ඔහොම කියනකොට මොකද වෙන්නේ? ඔය සමග එකතු වෙන අනුගාමික පිරිසකුත් සකස් වෙනවා. එහෙමයි. ඒතරොනේ මේ දෘෂ්ටියට සම්බන්ධ අනුගාමික පිරිසක් අරයාගේ දෘෂ්ටියට කොටු වුණා. එහෙමයි. ඊට පස්සේ කියනවා මේ විදියට Taman දන්නා වූ යමක් ඇද්ද, දක්නා වූ යමක් ඇද්ද, තේරුම් ගත්ත දෙයක් ඇද්ද, ඒකටම දැඩි ලෙස ග්‍රහණය වෙනවා කියනවා. එහෙමයි. ඒ තුලම බැස ගන්නවා කියන මෙහෙමයි සත්‍ය අනිත් දේවල් ලොකුම හිස් කියලා කියනවා. එහෙමයි. ඔන්න ශ්‍රමණේ කරන දෙයක්. ඔය ලෝකෙට තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. පහළ වෙලා දැන් මේ විග්‍රහය දැන් ලස්සනට කරනවා. පින්වත් මහන්නේ අර ශ්‍රමණේ අර බ්‍රාහ්මණයා පුණ්‍ය කර්මය තියෙනවා සුචරිතේ විපාක තියෙනවා කියලා යම් ප්‍රකාශයක් කළාද ඒ ප්‍රකාශය මම අනුමත කරනවා. එහෙමයි ස්වාමීනි. ඒ වගේම ඔහු මෙහිමත් කියනවද මම පුද්ගලයෙක් දැක්කා දස කුසල් වැඩුවා ඔහු සුගතිය ගියා කියලා ඔහු කියනවා නම් ඒ ප්‍රකාශෙත් හරි. එහෙමයි. ඒකත් හරි. මම අනුමත කරනවා. ඊළඟට ඔහු මෙහෙම ප්‍රකාශයක් කරනවා මොකද්ද? දස කුසල් වඩන සියලු දෙනාම සුගතිය යනවා කියලා ප්‍රකාශයක් කළා. හැබැයි මේ ප්‍රකාශය මම පිළිගන්නේ නැත. කුමක් නිසාද? දස කුසල් වඩන දුගතිය ගියපු අයත් තථාගතයන් වහන්සේ දැකලා තියෙනවා. හේතු සහිතව. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරන ඒ වගේම තමයි ඔහු ප්‍රකාශයක් කළා මොකද්ද?
මේ විදියට දන්නව නම් දකිනව නම් ඒක තමයි සම්මා ඥානය. අනිත් වෙනස් විදියක දකිනව නම් ඒක මිත්‍යා ඥානයක් කියලා ප්‍රකාශයක් කළා නම් ඒකත් මම පිළිගන්නේ නැහැ. එහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට පිළිගන්න පුළුවන් සත්‍ය පිළිගන්න බැරි අසත්‍ය පිළිගන්නේ. එහෙමයි. මේක තමයි සිංහනාද. එහෙමයි ස්වාමීනි. මේක සිංහනාද. දැන් මේවා ඇහෙනකොට අර ප්‍රඥාව යාන්තම් බැහැලා තිබිච්ච මිනිස්සු එහෙමයි. පුදුම වෙනවා. විශ්මිතපත් වෙනවා. මෙතරම් නිර්වෘල්ව පැහැදිලිව බෙදා දැක්වීමක් ස්වාමීනි. පුදුම නිර්වෘල්නි මහත්තයා ඒක. එහෙයි. සත්‍ය පිළිගන්නවා අසත්‍ය අතාරවනවා. ඒ කාන්තෙම මනාකොටම ඇති කරගත්තු පරිපූර්ණ අවබෝධයක් ඒ අවබෝධයෙන් දේශනා කරපු දහම මනාකොට දේශනා කළ දහම. එහෙමයි ස්වාමීනි. ආශ්චර්යයි නේද? එහෙමයි. ඊළඟට දේශනා කරනවා ඒ කෙනා එහිම ඒ ඇති කරගත්තු අත්දැකීම තුලටම ග්‍රහණය වෙලා එයම දැනගෙන එයම දැඩිකොට ඔහු ප්‍රකාශයක් කරනවා කියනවා කුමක්ද මෙයමයි සත්‍ය අනිත් ඔක්කොම බොරු කියලා. එහෙමයි. ඒකත් මම පිළිගන්නේ නැහැ කියනවා. එහෙමයි. මොන දෘෂ්ටි කඩන විදිය. එහෙමයි. ඊට පස්සේ මක්නිසාදයක් පින්වත් ආනන්ද තථාගතයන් වහන්සේගේ කර්මය පිළිබඳ තියෙන විස්තරාත්මක අවබෝධය ඊට වඩා පුළුල් කියන පරිපූර්ණයි කියන. පරිපූර්ණයි කියන. ඒතරේ පරිපූර්ණ අවබෝධයෙන් දැන් දෘෂ්ටි බිඳිනවා. මොන විස්තර කරනවා ආනන්ද ඒ දස කුසල් වඩපු කෙනා කාය සුචරිතේ වඩපු කෙනා වචී සුචරිතේ වඩපු කෙනා මනෝ සුචරිතේ වඩපු කෙනා ඇත්තට මරණින් මත සුගතිය ගියේ ඒ සුචරිත ටික නිසා නෙමෙයි කියනවා. එහෙමයි. ඇත්තටම ඔහු සුගතිය ගියේ ඊට පෙර කරපු සුචරිතයක් නිසා කියනවා. හරි ආශ්චර්යයි නේ. එහෙමයි. එතකොට මේ වගේ දෙයක් දකින්න. එහෙමයි ස්වාමීනි. ඒතර මේ දැන් අරයට ගෝචර වුණේ අරයට හිතුනේ මේකින් ගියා කියලා. එහෙයි. බුදුරජාණන් වහන්සේ තමයි දන්නේ සුගතිය ගියේ ඒකින් නෙමෙයි ඊට පෙර කරපු සුචරිතයකින්. එහෙමයි. එහෙම නැත්නම් ඔහු පසු කාලීන වඩා බලවත් සමාදම් වෙලා හිටියද යම් සම්මා දිට්ඨියක ආන්ගේ සම්මා දිට්ඨියෙන් තමයි ඔහු සුගතියට ගෙනිච්චේ කියලා බුදුරජාණන් වහන්සේ විතරක් පේනවා කියනවා ඒක. එහෙමයි. අනිත් ලෝකයට පේන්නේ. එහෙමයි. එහෙනම් ලෝකයා පටු දැක්මක් තුල හිර වෙන ස්වභාවය තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන ඒකයි අපි නිතර අනුශාසනා කරන්නේ එකිනෙක කෙනාගේ පුද්ගලික අත්දැකීම් රසමසූලු වගේ අහන්න එපා කියලා. එහෙමයි. මොකද මේ පුද්ගලික අත්දැකීම් පටු සිතින් කියන දේවල්. එහෙමයි ස්වාමීනි. ඒතර ඒකින් අපට ලැබෙන අනුග්‍රහය ආලෝකය හරීම අඩුයි. එහෙමයි. මේ ලෝකෙ ඉතින් පුංචි බල්බ් තියෙනවා ලොකු බල්බ් තියෙනවා හිඳක් අර මේ තරු කියලා දෙයක් තියෙනවා ඉර කියලා දෙයක් තියෙනවා නේද? හිරු මණ්ඩල ළඟ මේ කනාදරේ වගේ අන්න හරි. එතකොට මේ බුද්ධිමත් ප්‍රඥාවන්ත කෙනා දැනගන්න මේ සියලු ආලෝක අතර බබලන්නේ හිරු මඩලයි කියලා. ඒක තමයි බුද්ධිමත් කෙනාගේ ස්වභාවය නේද? එහෙමයි සර්. අපි හිතමු ගෙදරට ලැබුණේ එළියේ බල්බ් එකකින් කියලා. එහෙමයි. අපි ඕක නම් වඩා වටිනවා කියලා පිළිගන්නේ ඒක අඥානකම නේද? Tamanට එළිය ලැබෙන්න පුළුවන් ඒකෙන්. එහෙමයි. නමුත් ඊට වඩා ලොකු ආලෝකයක් දෙන එකක් තියෙනවා කොහොමද? හිරු මඩල. එහෙමයි. අපේ ස්වභාවය ඕකනේ සාමාන්‍ය කෙනාගේ ස්වභාවය ඕක නේද? එහෙමයි සර්. තමන්ට ගෝචර වෙන යම් දෙයක් කියනවා නම් ඒක නෑ තමයි සරණ කරගන්නේ. එහෙමයි සර්. භාගතුන් වහන්සේ සරණ කරගන්නේ. එහෙමයි. තමන්ගේ හිත සනසන දෙයක් කියනවා නම් ඒක නෑ තමයි සරණ කරගන්නේ. එහෙමයි. එහෙම නේ වෙන්න ඕන. බුද්ධිමත් නුවණ තියෙන ශ්‍රාවකයා ඒ සරණ කරගන්නේ භාගතුන් වහන්සේ. ස්වාමීනි ඇත්තටම දැන් නොයෙකුත් ප්‍රලාපවල ලෝකයා විසින් අපිව සමාදන් කරන විට ශ්‍රාවකයා විදිහට Tamanට අදීනත්වයක් තියෙනවා නම් ඒ කාන්තෙන් හිරු මණ්ඩල බඳු ප්‍රඥා සම්පatti සහිත අපගේ භාග්‍යවතුන් වහන්සේගේ පිළිසරණ විනා මේ කවර කතාද කියලා Taman එතෙන්ට එන්න පුළුවන් නම් මහත්ය කොච්චර ගුණයක්ද? එහෙමයි ස්වාමීනි. ඒ ගුණය නිවන් මඟ විවර කරනවා. එහෙමයි ස්වාමීනි. ඕ එහෙමයි. ඒක සුළුපටු ගුණයක් නෙවෙයි මහත්ය. එහෙමයි ස්වාමීනි. ඒ බුදු කෙනෙක් ගැන ඊතරම් අග්‍ර වූ විශාල වූ නිෂ්ඨාවට පත්වෙච්ච විනාශ වෙන්නේ නැති අභ්‍යන්තරයේ කිඳා බැසගත්තු එහෙමයි. හොඳ ශ්‍රද්ධාවක් ඇති කරගන්න පුළුවන් නම් එහෙමයි. සසර පුරාවට රැවටෙන්නේ නැහැ නේ. ස්වාමීනි ඇත්තටම ශ්‍රාවකයාට මොනතරම් සැනසෙලිදායක අත්සිල්ලක්ද ඒ භාග්‍යවතුන් වහන්සේ පාමුලටම පැමිණිලා ඒ ධර්මයෙන්ම විනිශ්චයට පැමිණෙන්නේ. ඒකනේ නේ. ඒකට ඉතින් ලොකු ගුණයක් ඉතින් තියෙන්න ඕන නේද? එහෙමයි ස්වාමීනි. ඒ කාලේ ඉතින් සමහර ශ්‍රාවකයෝ හිටියා. හරි පුදුමයි බුදුරජාණන් වහන්සේ කාලේ මහත්තයා හිටියා මෙණ්ඩත් කියලා සිටුවරේ. එහෙමයි. හරිම පුදුමයි ඒක. එහෙමයි. පිනයි ඒ මෙණ්ඩක සිටුතුමාගේ ප්‍රඥාවයි. එහෙමයි. පින්ඩක සිටුතුමාට පුණ්‍ය ඉරදියක් තියෙනවා නාල කියලා ගබඩාවේ දොර ඉස්සරහින් වාඩිනහම ගබඩාව දාන්න විදිහින් පිරිලා යනවා.
එහෙමයි ස්වාමීනි. අද අපි අහලවත් නැහැනි මහත්තයා එහෙම කතාව. ඊළඟ බිරිඳට පුණ්‍ය ඉර්ධියක් තියෙනවා කුමද්ද හරියට මේ පොඩ්ඩක් හතර දිනක පුණ්‍ය ඉර්ධිය තියෙනවා මෙතන පුතාගේ ලේලිගේ පොඩි පොඩි පැටලීම් වෙන්න පුළුවනි. බිරිඳට පුණ්‍ය ඉර්ධියක් තියෙනවා වී ධාන්‍ය මලු හතරක් තියාගෙන ඕනතරම් පිරිසකට 4 මාසික ධාන්‍ය දෙනවා. 4 මාසයකට හරියන්නේ එක්කෙනෙකුට දෙනවා. හැබැයි අර බිරිඳ එතනින් නැගිටිනකන් අර දාන්න ඉවර වෙන්නේ නැහැ කියලා ඕන තරම් පිරිසකට දෙන්න. කොහොම එතකොට පුණ්‍ය ඉර්ධිය? අද කවුද ඉන්නේ ඔහොම? එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ පුතාට පුණ්‍ය ඉර්ධියක් තියෙනවා කුමද්ද? කහවණු 1000ක මල්ලක් අතේ තියාගෙන 4 මාසක වැටුප් දෙන ඕන තරම් පිරිසකට අතේ තියනකන් කහවණු අවසන් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. කවුද අද ඉන්නේ එහෙම? එහෙමයි. ඊළඟට එයාගේ බිරිඳටත් පුණ්‍ය ඉර්ධියක් තියෙනවා. ව්‍යංජන මුට්ටියයි බත් මුට්ටියයි ළඟ තියාගෙන මේ එනේ ඕන තරම් පිරිසකට කෑම බෙදනවා ආහාර ඉවර වෙන්නේ. ගෙදර ධාතු එකතු වෙනවා කියන්නේ පුදුම අසිරිමත් මහත්තයා ගෙදරට එනවා 16ට පුණ්‍ය ඉර්ධියක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. එක නගුල් තලයකින් හානකොට නගුල් තල 7කින් හැවෙනවා. එහෙමයි. එහිම අසිරිමත් සිදුවීම් අපි අහලත් නැහැ නේද? එහෙමයි ස්වාමීනි. පුදුම ආශ්චර්යයි ඒක නේද? මේ ධාතු එකතු වෙනවා කියන එක. එහෙමයි ස්වාමීනි. එතකොට මොකද උනේ මේ දවසක් තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේ ප්‍රදේශයට වැඩියා. මෙන්ඩක සිටුමාට ආරංචි වුණා. මෙන්ඩක සිටුමා භාග්‍යතුන් වහන්සේ හොයාගෙන ගියා. ඒ කාලේ මේ ඉන්නෝනේ විවිධ ආඥාගමික ශාස්ත්‍රවරු. එහෙමයි. ආරංචි වුණා දැන් ඒ වෙනකොට අන්‍යාගමික මේ ගෙදරට ගිහිල්ලා තමයි ආහාර පාන ගන්නෙ. එහෙමයි ස්වාමීනි. අර ඔක්කොම අවශ්‍ය කරන කලමනා සිව්පස්සේ හොයාගෙන ගෙදරින්. සිටුමා ගෙදරින්. ඒතකොට ආරංචි වුණා සිටුමා බුදුරජාණන් වහන්සේ බෑ දකින්න යන්නේ කියලා නිවුස් එක ගියා. එහෙමයි. ටක් ගාලා මේ ශ්‍රමණ බ්‍රාහ්මණය පාර මේ අයින් තැන් වල ඉඳගෙන සිටුමා යනකොට කියනු සිටුමනි කොහෙද යන්නේ? භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ පහළලා කියලා ආරංචි. එහෙමයි. ඒතර බලන්න කොච්චර ශ්‍රමණයන්ට දන් දුන්නත් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන ශ්‍රී නාමය ඇහිද්දි හොයාගෙන යනවා කියන්නේ. එහෙමයි ස්වාමීනි. මොකද්ද මේ ඉව සත්පුරුෂ බව? එහෙමයි. ප්‍රඥාවේ තියෙන අසරිය. එහෙමයි ස්වාමීනි. එතකොට මේ හොයාගෙන යනවා. එහෙමයි. මෙතන තමයි මට රැකවරණේ තියෙන්නේ කියලා හිත ඇතුලේ මේ ගිල්ල තියෙන අදහස. එහෙමයි. ඒත් අපිත් එක පුරුදු කරගන්න ඕන. අපි පුරුදු කරගන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ යද්දි කියනවා නෑ රජතුමනි මේ සිටුතුමනි ඔය සම්මා සම්බුද්දයෙකුට සම්මා සම්බුද්ධ නෑ කිව්වා. සිටුතුමාගේ විමර්ශා කොහොමද? පින කොහොමද? සිටුතුමා හිතනවා මොකද මුන්දලා මේ මගට පැනලා මට මේ සම්මා සම්බුද්ධ නෑ කියලා මට උමගේ උරුත් දාන්නේ. එහෙමයි. එහෙනම් ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධ ඇති. රැවටින්නේ. එහෙනම් මේ අවංකව හදවතින් නිවනකට පින්පුරන අය ලීසියෙන් රැවටින්නේ. අවංකව හදවතින් ශාස්ත්‍රුන් වහන්සේ සරණ ගියපු කෙනා ලීසියෙන් රැවටින්නේ. අන්න ඒකයි ආශ්චර්යය. දැන් මම කල්පනා කළා දැන් මේ ධර්ම දාන දෙන කට්ටියත් අවංකව හදවතින් මේ පිරිසුදු දහම දෙන්න අප්‍රමාණ මහන්සියක් ගන්න ඕනේ. එහෙමයි. සමහර දවස් කීයක හම්බ කරන සල්ලිත් දන්නේ නැහැ මහත්තයා. එහෙමයි ස්වාමීනි. ඒතර මම කල්පනා කළා පිරිසිදු නිර්මල දෙව් මිනිස් ලෝකයාගේ දෘෂ්ටි මතවාද ලිහන මෙවන් උතුම් දහමක් දෙව් මිනිස් ලෝකයාට හදවතින් දෙන්න. ඒ වගේ උපකාරයක් කරනකොට සසර පුරාවට අර වගේ ආරක්ෂා කරයි. එහෙමයි. අර සිටුතුමා ආරක්ෂා කළා වගේ. ස්වාමීනි. කොතරම් රැකවරණයක්ද? ඒ පිනෙන්මයි රකින්නේ මහත්තයා. එහෙමයි. පිනෙන්මයි රකින්නේ. එහෙමයි. හරි අසරිමත් සමහර අයට ධර්ම ලැබෙන ක්‍රමී. ධර්මී ලැබෙන ක්‍රමී. එහෙමයි. දැන් සුදත්තර සිටුතුමත් එහෙමනේ. මධ්‍යම රාත්‍රිය යනවනේ තථාගතයන් වහන්සේ පහළ වුණා කියලා ආරංචියට. එහෙමයි. යනකොට මේ බුද්ධානුස්සතිය භාග්‍යතුන් වහන්සේ ගැන චිත්ත ප්‍රසාදේ කොතරම් දෙයක් තථාගත ශ්‍රී නාමය කියද්දී චිත්ත ප්‍රසාදේ අපදිලා දිවසක් මේ ආලෝක සංඥාවක් උපදිනවා කියන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ හිතේ කොච්චර අරමුණට ගෞරව කළ සත්කාර කළ සම්මාන දක්වලා හිතේ බැස්සගෙනද. එහෙමයි ස්වාමීනි. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙලා වැඩ ඉන්නවා කියද්දිම පිනා ගිහිල්ලා ආලෝක සංඥාවක් උපදින්න. එහෙමයි. කොහොමද? එහෙමයි ස්වාමීනි. තමන් පුරුදු කරගත්තු ඒ ගුණින් නේද දැන් මේ තමන් රකින්නේ. එහෙමයි. ඒ මධ්‍යම රාත්‍රිය යනවා මහත්තයා. එහෙමයි ස්වාමීනි. මගදී යද්දී හදිස්සියෙන් තිගැස්මක් ඇති වෙලා ආලෝක සංඥා නැති වෙනවා. මොකද ආය ආලෝක සංඥා උපදිනවා. නැති වෙද්දි දෙවුරු පණිවිඩය කියනවා.
මොකක්ද පණිවිඩය කියන්නේ? අස්සයෝ 1000ක්, හස්තියෝ 1000ක්, මිනි කොඩල් පන්ලෝගත ස්ත්‍රීන් 1000ක් ලබනවට වඩා ඔය භාග්‍යවත් තරහ සම්බුදුරජාණන් වහන්සේ දකින්නවා කියලා දැන් ඔබ පියවරක් තිබ්බද? ඔය පියවරට රැස්වෙච්ච පිනෙන් ලැබෙන සැපයක් ඇද්ද? ඒකෙන් 10න් එකක්වත් වටින්නේ නැහැ කියනවා අර ටික. ආයි කියද්දී අර භාග්‍යතුන් වහන්සේ ගැන හිතලා තිය පියවරට ඇතිවෙච්ච චිත්ත ප්‍රසාදයෙන් ආයෙත් ආලෝක සංඥා උපදිනවා. එහෙමයි. අහෝ වසරිය. එහෙමයි ස්වාමීනි. ලීසියෙන් රැවට කෙනෙක් නෙවෙයි භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට කන්නේ ඕපගෙන. එහෙමයි. ඒ උදාර දේ තමයි අද මේ ධර්ම දාන දෙන කට්ටිය දෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒකටයි මේ අනුග්‍රහ කරන්නේ. එහෙමයි. ඒ නිසා අනිත් අයගේ ප්‍රඥා ලෝකය සැබෑ රැකවරණය දෙන්න අනුග්‍රහ කරනවා නම් තමන් ආරක්ෂා කරනවා. එහෙමයි. ඉතින් මහත්තයා පළවෙනි දවසේම මෙන්නක සිටුමා ගියා බණ ඇහුව සෝතාපන්නයි. සුදත්ත සිටුමා පළවෙනි දවසේම ගියා බණ ඇහුව සෝතාපන්නයි. කොතරම් අසිරිමත්ද මේ දහමේ මොනවා හරි පරයායකින් හිත ඇතුලේ බලවත් කරගත්තොත්. තමනුත් බලවත් වෙලා හැබැයි පුළුවන් හැටි අන් අයට ඒක දෙන්න මහන්සි ගන්නම ඕන. එහෙමයි ස්වාමීනි. ඒ පුණ්‍ය විපාකයේ පුණ්‍ය ස්කන්ධය අසිරිමත්. එහෙමයි. තමන් සැබෑ විදියට ආරක්ෂා කරන්නේ පුණ්‍ය ස්කන්ධය. එහෙමයි ස්වාමීනි. දැන් මම වුණත් මේ බුද්ධ දේශනාවක් අරගෙන ශාස්ත්‍රුන් වහන්සේ ගැන දහමේ අසිරිය සම්බුද්ධ ශාසනයේ අසිරිය ගැන පහදවන්න මේ පිට කරන සෑම වචනයක් පාසාව මම කල්ප ගානකට කරගන්න මට බැරි වෙච්ච එකක් මේ. එහෙමයි ස්වාමීනි. එතකොට මේ සෑම වචනයක් පාසාම අග්‍ර පිං උපදිනවා. එහෙමයි. අග්‍ර පිං උපදිනවා. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී දේශනා කළා කුමද්ද මේ පින්වත් ආනන්ද ඒ කෙනා උඩ ප්‍රකාශ කීපයකට ආවා කුමද්දී දස කුසල් වඩලා සුගතිය යම් කෙනෙක් දැන් මේ ගියාද ඒ ගියපු කෙනා ඒ සුගතියට ගියේ ඇත්තට මේ අර ශ්‍රමණයා දැකපු කුසලපත ටික නිසා නෙමෙයි. එහෙමයි ස්වාමීනි. එයා ඊට පෙරයි ඒ කුසලපත ටික කළා තියෙන්නේ. එහෙමයි. එහෙම නැත්නම් අන්තිම කාලේ සමාදම් වෙලා හිටි සම්මාදිට්ඨිය නිසා එයා සුගතියට ගියේ. බලන්න ඒක කියනකම් කවුරුත් දන්නේ නැහැ. එහෙමයි. ඊළඟ බුදුරජාණන් දේශනා කළා ඒ වගේම තමයි කියනවා ඔහු කය බිඳී මරණින් මත්තේ සුගතිය ගියාද හැබැයි අර මේ ජීවිතේ කරගත්තු යම් දස කුසලයක් ඇද්ද ඒකේ සැප විපාක ටිකත් සමහර විට අර එකම එකතු වෙන්න පුළුවන් කියනවා. එහෙමයි ස්වාමීනි. අර එකම එකතු වෙනවා කියනවා. එහෙයි. එහෙම නැත්නම් සංසාරේ කවදා හරි කොහෙද හරි තැනකදී ඒ සැප විපාක ටික ගෙනත් දෙනවා කියලා. එහෙමයි. එහෙනම් මෙහිමත් අසිරිමත් දෙයක් වෙනවා කියලා බුදුවරු දකිනවා. එහෙමයි. භාග්‍යතුන් දේශනා කළා ඕකට තමයි කියන්නේ මොකද්ද? කුසල් මැඩලන කුසල කර්ම තියෙනවා කියලා. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ වඩපු කුසලයක් තියෙනවා. ඒකේ පින විපාක දෙන්නේ නැතුව ඊටත් පෙර වඩපු බලවත් වඩා කුසලයකින් රැස් වෙන පිනෙන් අනුග්‍රහ කරන්න පටන් ගන්නවා. එහෙනම් මෙහි අසිරිමත් දෙයක් දකින්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකිනවා. ඉතින් ඒ නිසා මේ බුද්ධ ශාසනයක තෙරුවන් සරණ කියලා කියන්නේ අසහාය අපිට හිතා ගන්න බැරි අග්‍ර උදාර පිං උපදවන දෙයක්. එහෙමයි. ඒතර ඒ කුසල පත බුද්ධ රත්නයේ විශේෂයි, ධර්ම රත්නයේ විශේෂයි, සංඝ රත්නයේ විශේෂයි, තෙරුවන් විශේෂයි අපි මේ යම් උදාර සිතවිල්ලකින් යම් දෙයක් කරනවද, කටයුත්තක් කරනවද, සිත පහන් කරනවද, ඒ උදාර පින අනිත් සියලු පින් පරයා යනවා. එහෙමයි ස්වාමීනි. අනිත් සියලු පින් පරයා යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කාලේදී මට මතකයි එක්තරා තැනක තියෙනවා මේ දිව්‍ය විමානවත් වල තියෙනවා. ඔය බෝසතාණන් වහන්සේ එදා හිමිදිරි උදෑසන ගිහි ගෙදරින් අතහැරින්න ඉස්සෙල්ලා කන්තක අස්වැය ගාවට යනවා. කන්තක අස්වැය ගාවට ගිහිල්ලා තැඹිලි පාට නියපොතු තියෙන දිව්‍ය පුත්‍රය කියන්නේ මේ. එහෙමයි ස්වාමීනි. තැඹිලි පාට දැන් බලන්න දැන් කන්තක අස්වැය කොහෙද ඉන්නේ? තිරිසන් ලෝකේ. එහෙමයි ස්වාමීනි. තේරෙනවනේ තිරිසන් ලෝකේ ඉන්නේ දැන්. හැබැයි ආජානීය වර්ගයේ අලාමක සිත් ඇති සතෙක්. එහෙමයි. අලාමක සිත් තියෙන සත්තු. එතකොට පෙර ජීවිතේ දන් දීලා සීල රැකලා ඇති. එහෙමයි ස්වාමීනි. යම් මිත්‍යා දෘෂ්ටියේ යම් වැරද්දක් නිසා තමයි මේ ලෝකෙට යන්නේ. එහෙමයි. එතකොට බෝසතාණන් වහන්සේගේ පිනට තමයි යා කිට්ටු වෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට එදා හිමිදිරි උදෑසන කියන පින්වත් යහළුව
මං සම්බෝධිය පසක් කරගන්න යන්න හදන්නේ මං උසෝගෙන යන්න කියලා කියනවා කියලා. එහෙමයි. අර සසරේ මේ වැඩූ ගුණේ කොතරම් දෙයක් මහත්තයා තිරිසන් ලෝකෙ හිටියත් සම්බෝධිය කියන වචනේ හැදි හිත පිනා ගියා කියනවා. ඉන්න මේ වඩන ගුණයට හිත පහන් වීම කියන එක ඉන්න තැන අදාළ නෑ. එහෙමයි ස්වාමීනි. දැන් මේ සම්බෝධිය කියන වචනටයි පහදින්නේ. එහෙයි. දැන් මේ තිරිසන් ලෝකේ ඉන්න සතාට වෙන ලොකු අවබෝධයක් නෑ. එහෙමයි. ඒතර මේ අන්තිමට මුන්නේ මොකද? පහන් වූ සිතින් බෝසතාණන් වහන්සේ මගේ කරපිට තියාගෙන මම පහන් වූ සිතින් ගියා කියනවා. එහෙමයි ස්වාමීනි. ඉතින් අපිට තේරෙනවා මහත්තයා මේ අපිට නොතේරුණාට මේ සත්තුන්ට සමහරලාට විශේෂ වෙනවා. එහෙමයි. විශේෂ වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒක තමයි අපේ පටුසිතේ ස්වභාවය. අපි හැමතිස්සෙම තිරිසනා කියලා අපි දැම්මට එහෙමයි. තිරිසන් ලෝකේ සත්තුන්ට විශේෂ වෙනවා. ස්වාමීනි ඒගොල්ලන් කෙරෙහිත් කාරුණිකව අපේ යවතුම් පැවතුම් පවත්වීම කොච්චර වටිනවද නේද? එහෙමයි ස්වාමීනි. ඔය සමහර අවස්ථාවල තියෙනවා මහත් ඒ වගේ සිත් පහන් කරගෙන සුගතිය කියපු අවස්ථා දැන් කීපයක්ම තියෙනවා. එහෙමයි. ධර්මයේ සජ්ජායනා කරද්දී කිකිලියක් අහගෙන ඉඳලා හිත් පහන් වෙලා සුගතිය කියපු අවස්ථාවක් තියෙනවා. දැන් බලන්න එතකොට බුදුරජාණන් වහන්සේ ඒක විවරණය කරනකම් මේ මනුස්ස ලෝක කිසි කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. එහෙමයි. තිරිසන් ලෝකෙ හතේ සුගතිය ගියා කියලා. එහෙයි. ඉතින් ඒකට සසරේ අර එහෙනම් අපිට තේරෙනවා සසරේ වැඩූ ගුණයට හිත පහන් කරන්න පුළුවන්. ඉන්න තැන අදාළ නැහැ. එහෙමයි ස්වාමීනි. එහෙනම් අපිට මොනවා හරි සිහිය පිටපැනලා අපි කොහේ ගියත් අපි එහෙනම් වැඩි යුත්තේ කුමන්ද? කුසලයමයි. එහෙමයි ස්වාමීනි. ඇයි ඒ කුසලය කොහේ හරි ඉන්නකොට දවසක ඒ කුසලයට පුළුවන්කම තියෙනවා තිරුවන් විසේ හිත පහන් කරන්න. ගුණයක් ඉදිරියේ හිත පහන් කරන්න. ගුණයකට නැවෙන හිතක් හදන්න පුළුවන් ඒ ගුණයට. එහෙමයි ස්වාමීනි. කුසලයකට එහෙනම් කුසලයක් උපදින්න පුළුවන්. ගුණයට තව ගුණයක් උපදින්න පුළුවන්. ධර්මයට තව ධර්මයක් උපදින්න පුළුවන්. එහෙනම් තමන්ගේ ජීවිතේ මහන්සි වෙලා ටික ටික සීලයෙන් පුරන්න. ටික ටික තමන්ගේ ජීවිතේ උපෝසත සීලය පුරන්න. මේ හැම දෙයක්ම ගුණයකට හිත පහදවන්න අනුග්‍රහ කරනවා. එහෙමයි ස්වාමීනි. කුසල් සිත කියලා කියන්නේ දේශනා විස්තර කරනවා මේ කුසල සීලය හිත පහන් කරවන අනුග්‍රහ කරනවා කියන. එහෙමයි. විපිලිසර බව නැති කළ දාන්නවා කියන වැඩුණු කුසල සීලය. එහෙමයි. එතකොට ස්වාමීනි කුසල සීලය කියලා කුසල සීලය කියලා කියන්නේ අකුසල් වැඩෙන්න යම් කායික ක්‍රියාවලියක්ද අතහරිනවා. එහෙමයි. අකුසල් වැඩෙන වචනයක්ද අතහරිනවා. එහෙමයි. අකුසල් වැඩෙන කාය වචනේ මුල් කරගෙන යන අධාර්මික දේවල්ද අතහරිනවා. එහෙමයි. ඒ දේවල් අතහැරලා වාසය කරද්දී එයා කුසල සීලයක් පුරන කෙනෙක්. එහෙමයි ස්වාමීනි. ඒතර මේ ලෝකේ සමහර දේවල් සමහර අය පුරුදු කරන දෘෂ්ටි මුල් කරගෙන. එහෙමයි. බුද්ධ ශාසනයක කය වචනය සංවර කරන්නේ දෘෂ්ටි මුල් කරගෙන නෙමෙයි. කුසලයක් මුල් කරගෙන. එහෙමයි ස්වාමීනි. කුසල් වඩන අදහසින් කරන්නේ. එතකොට ඒකයි බුදුරජාණන් දේශනා කළේ දැන් සෝතාපන්න කෙනෙක්ගේ පරිපූර්ණ වෙන සීලය ගැන කියන්නේ දෘෂ්ටි වලට බැඳිච්ච නැති සීලයක් තියෙනවා කියලා කියන්නේ. එහෙමයි. දෘෂ්ටි වලට බැඳිච්ච නැති සීලයක් තියෙනවා. එහෙයි. ඒතර මේ දෘෂ්ටි වලට බැඳිච්ච නැති සීලයක් පිළිටන්නේ දෘෂ්ටි සම්පත්තිය පිරිසිදු උත්තමයන් වහන්සේට. එහෙමයි ස්වාමීනි. එහෙනම් ඒ තම තමන් රකින්න සීලෙන් ඕනම කෙනෙකුට දෘෂ්ටිගත වෙන්න පුළුවන්. එහෙමයි. දෘෂ්ටිගත වෙන්න පුළුවන්. දැන් පේන්නේ මේ සමාධියක් උපදවගෙන දෘෂ්ටිගත වෙලා තියෙන්නේ. එහෙමයි. කොච්චර එතකොට මේ දහමක ආශ්චර්ය අපිට වැදගත් වෙනවද කොච්චර කියනවනම් එහෙනම් අපිට තේරෙනවා අපි දැන් මොන ගුණය පිරුවත් භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයෙන් අපේ ජීවිත ආලෝකමත් වෙලා නැත්නම් ඒ හැම දෙයකින්ම අපේ ජීවිතේ අනර්ථය කරා යන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. අර අපි ඉගෙනගත්තු පුද්ගල ස්වභාවයන් හතර දැන් දස කුසලෙහි නිරත වූවත් සරණාගමණයට පැමිණලා නැති තැන තියෙන අනුතුරු දැන් පේන්නේ නේද? ස්වාමීනි. දුගතිය යන තියෙන අවස්ථා තියෙනවනේ. එහෙමයි ස්වාමීනි. එතකොට බුදුරජාණන් දේශනා කළේ ඒකයි. එතෙන්දී අර කන්තක දිව්‍ය පුත්‍රයා ඊට පස්සේ අර බෝසතාණන් වහන්සේ කිස්රැවුල් බාලා ගියාට පස්සේ කන්තකස්සේ එතන මැරෙනවා. එහෙමයි ස්වාමීනි. දිව්‍යයන් අතර. එහෙයි. ඇයි සම්බෝධිය කියන වචනට චිත්ත ප්‍රසාදයක් උපදවාගෙන. එහෙමයි. එහෙනම් දැන් තේරෙන්නේ මේ තිරුවන් විශේෂයි උපදින චිත්ත ප්‍රසාදයේ මොහොතකට හෝ. එහෙමයි ස්වාමීනි. ඉතින් අපිට එන මේ ජීවිතය අනේ ධර්ම ශ්‍රවණය කර එහෙමයි. ධර්මයේ දැන් ධර්ම ශ්‍රවණය කරනකොට භාග්‍යතුන් වහන්සේ ගැන කරුණු ඉස්මතු කරනවා. එහෙමයි. ධර්මයේ ආශ්චර්ය විග්‍රහ කළ දෙනවා. ශ්‍රාවක සංඝරත්නයේ ගුණ සිහිපත් කළ ඉස්මතු කළ දෙනවා. එහෙමයි. එතකොට සම්බුද්ධ ශාසනයක අසිරිය පෙනේ අසිරිය විස්තර කළ දෙනකොට මේ හැම දෙයකටම හිත පහන් කර ඉන්න පුළුවන් නේද? එහෙමයි ස්වාමීනි. අහෝ එතකොට මම කල්පනා කළා ඒකට හොඳට පුරුදු වෙච්ච කෙනාට තියෙන වාසියක් තියෙනවා. එහෙමයි.
අපි හිතමුකෝ ලෙඩ වෙලා මරණාසන්න වෙලා ඉන්නකොට ඒ කෙනාට දහම් පද කියන්න විතරයි ඕන. හිත පහන් වෙනවා. ඒකට හොඳට හිත වඩලා නම් තියෙන්නේ. එතකොට ඒ කෙනාට අන්තිම මොහොතේ මොකද්ද කියන්නේ? දහම් පද කියන්න විතරයි තියෙන්නේ. ඊටත් වඩා ශ්‍රේෂ්ඨයි දහම් පද තනියෙන් සිහි කරලා හිත පහන් කරගන්න දක්ෂ වෙන එක. මොකද ඒකට හේතුව අපි දන්නේ අන්තිම කාලේ සමහරට අපේ කන් නොඇසී යන්න පුළුවන්. ඇස් නොපෙනී යන්න පුළුවන්. ඒකට අර බාහිර උපකාරයෙන් හිත පහන් කරගන්න තියෙන අවස්ථාව නැති වෙනවා. හැබැයි ධර්මයේ සිහි කළා තමන් පුද්ගලික ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේද? ඇඳේ හරි කොහේ හරි වැටලා ඉඳගෙන තමන්ට තියෙන බුදුගුණ සිහි කරන්න. ධර්මයේ සිහි කරන්න. අන්න එහෙම සිහි කරගෙන හිත පහන් කරන්න දක්ෂ වුණොත් එහෙම ඇඳේ හරි ඉඳගෙන යා මරණාසන්න මොහොතේ සුගතියන ප්‍රතිපදාව හදාගන්න. එහෙමයි ස්වාමීනි. සමහරලාට ඒක දිනු වෙලා ගියොත් මාර්ගඵල අවබෝධයක් කරා යන්න පුළුවන්. එහෙමයි. ධර්මයේ අසරේ. එහෙමයි ස්වාමීනි. ඒතර පේනවා එහෙනම් අද අපි දවසේ අපි කතා කළේ කුමක්ද එහෙනම් මේ කුසල් වැඩූ කෙනෙක් සුගතිය ගිය බව දකින ශ්‍රමණේගේ විස්තරයක්. එහෙමයි ස්වාමීනි. ඒතර මේ ශ්‍රමණය ඒක මුල් කරගෙන දෘෂ්ටිගත වෙන විස්තරයක්. එහෙමයි. එතකොට කුසල් වැඩූ බව දැකපු ශ්‍රමණයා මොකද්ද කියන්නේ? කුසල් වඩන සීල දෙනා දස කුසල් වඩන සීල දෙනා සුගතිය යනවා කියන දෘෂ්ටිය. එහෙමයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරනවා. එහෙමයි. එහෙම කියන්න බෑ කියලා. ඒතර මම දැකපු දේ තමයි සත්‍ය අනිත් ඔක්කොම බොරු කියන අදහසකට එනවා කියනවා. භාග්‍යතුන් වහන්සේ ඒකත් නිවැරදි කරනවා. ඒක ප්‍රකාශය අනුමත කරන්න බෑ කියලා. එහෙමයි. මේ විදිහට බුදුරජාණන් වහන්සේ තමන්ම දැකපු තමන්ම අත්විඳපු දෙයක් මුල් කරගෙන ඒකට බැඳිලා ග්‍රහණය වෙලා මේ ලෝකෙට දෘෂ්ටි උපද්දලා දෙන ලෝකී ශාස්ත්‍රුන් වහන්සේ ඒ දෘෂ්ටියේ යථා ස්වභාවය පැහැදිලි කරලා දීලා දෙව් මිනිස් ලෝකයයි දෘෂ්ටි වලින් නිදහස් කරනවා. එහෙමයි. ඒතකොට ඒ වගේ පරියායක් තමයි විස්තර කළේ. ඒතර බුදුරජාණන් දේශනා කළා. එතකොට එහෙනම් සමහර කට්ටිය සුගතිය යනවා. මේ ජීවිතේ සමහර විට කරන යම් දේට වඩා සමහර පෙර ජීවිතේ කරපු කුසල සම්පත්තිය ක්‍රියාත්මක වෙලා. එහෙමයි ස්වාමීනි. එහෙනම් අපිට මේ බුද්ධ දේශනාවෙන් ගොඩාක් කරුණු අපිට ගන්න තියෙන එකක් තමයි සම්බුද්ධත්වයේ අසිරිය. එහෙමයි. සම්බුදුරජාණන් වහන්සේ නැති ලෝකයට අඳුරක්මයි තියෙන්නේ කියන කාරණේ. ඒතර පුද්ගලික එකිනෙක කෙනා ඇති කරගත්තු පුද්ගලික අදහස් ආකල්ප අත්දැකීම් තුළ ප්‍රකාශ කරන දේවල් වල ඇලිලා ගැලිලා තමන් විනාශ වෙන්න එපා කියන කාරණය. එහෙමයි ස්වාමීනි. සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය නිරන්තරයෙන් ශ්‍රවණය කරලා ඒකෙන් තමන් බලවත් වෙන්න කියන කාරණය, ඒකෙන් තමයි රැකවරණය ඇති වෙන්නේ කියන කාරණය. එහෙමයි. ඉතින් මේ කාරණා උපදවාගෙන ඉතින් මේ ධර්මයේ දෙන පිරිසට විශාල උදාර මේ පිනක් රැස් වෙන දෙයක් කුමක්ද? මේ කල්ප ගානකට දුර්ලභ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ගේ ඒ උතුම් අවබෝධයෙන් ඒ අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් දෙව් මිනිස් ලෝකයාට අසරණ කරවන ඒ දෘෂ්ටි ජාලයෙන් නිදහස් කරවලා එහෙමයි. කාම බන්ධනයන්ගෙන් නිදහස් කරවලා ප්‍රඥා ලෝකෙ උපදලා දීලා සත්‍ය සුගතියට පමුණවනවා. එහෙමයි ස්වාමීනි. සමහර සත්‍යයන් ඒකාන්තයෙන් සතරපා බන්ධන වලින් ගලවලා නිදහස් කරවලා දානවා. එහෙමයි. ඒ වගේම සමහර සත්වයන් මේ ජීවිතේම සදාතනිකව අමා මහ නිවනට පත් කරවනවා. ඒ අනුශාසනාවෙන් තමයි කටයුත්ත කරන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ ධර්ම දාණය දෙන පිරිස ඒ උදාර පින්කමට තමයි අනුග්‍රහ කළේ. එහෙමයි ස්වාමීනි. ඒතර අනිත් පිරිසගේ සිත්වල තියෙන දෘෂ්ටි ජාලයෙන් මිදෙනව නම් අනිත් ඒ පිරිසගේ හිත්වල තියෙන කාම බන්ධනයන්ගෙන් හිත නිදහස් කරගෙන දුර්ලභ වූ රත්නයන් තුන ගැන සිත් පහන් කරගන්නව නම් එහෙනම් අනිත් සත්‍යයට අබය දෙන්න මහන්සි ගත්තා. අමා නිවන් දොර විවර කරන්න මහන්සි ගත්තා. ඉතින් ඒ උදාර පින සසර පුරාවට තමන්ගේ පිටිපස්සෙන් ඇවිල්ලා තමන්ගේ ජීවිතේ නිවන් දොර විවර කරන්නට ඒ පින අනුග්‍රහ කරනවා. තමන්ගේ ජීවිතවල දෘෂ්ටි ජාලෙන් නිදහස් වෙන්න තමන්ට අනුග්‍රහ කරනවා. තමන්ටත් තමන්ගේ ජීවිතේ සතර පා දුකෙන් නිදහස් වෙන්න අනුග්‍රහය, කල්යාණ මිත්‍ර සම්පatti සසර පුරාවට තමන්ගේ ජීවිතේට ලබා දෙනවා. ඉතින් ඒ නිසා ඒ උදාර පින මේ පින්වත් සියලු දෙනාටම අමා නිවන් දොර විවර වීම පිණිස දෘෂ්ටීන්ගේ මතවාදයන්ගෙන් නිදහස් වෙලා සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් පිළිසරණ ලබාගෙන සසර දුකින් ඈතර වීම පිණිසම මේ රැස් කළ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අද දවසෙත් ඒ විස්මිත ප්‍රඥා ඇති අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අනාවරණ ප්‍රඥා සම්පත්තිය ගැන සිත පහදවන භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ධර්මය අපගේ පින්වත් ස්වාමින් වහන්සේ අපට අනුකම්පාවෙන්ම පෙන්වා වදාලා.
ඒ අපට අනුකම්පා ඇති පූජනීය මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. කාරුණික පින්වත්නි, අද දින අපමාදීන සම්පාදිත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවර පදිංචි පින්වත් ලහිරු සුබෝධ මහතා, චතුරානි සමරවික්‍රම මහත්මිය සහ කෙමිරු අවංච පුතුණුවන් විසින් තමයි මේ අද දවසේ අනුග්‍රහය දරන්නේ. ඉතින් මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් සක්දිවිඳුන්, ගටිකාර බ්‍රහ්ම රාජයා, සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු, ලෝකපාලක දෙවිවරු, ගෞතම බුද්ධ ශාසනය ගැන සුපහන් සිත් උපදවාගෙන සිටින සියලු දෙවිවරු, සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වරණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දිව්‍යයන්ගේ දෙහිමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සලසා දෙත්වා. දිවියෝදු තුන් දහමින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරුවනට, අනගාരികා මෑණිවරුන්ටත්, ඒ වගේම පැවිදි අපේක්ෂක දරුවන්ටත්, පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, උතුම් ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් මීට වසර 11කට පෙර මිය පරලෝකීය සාරා මේරි මෑණියන්ට, මීට වසර 6කට පෙර මිය පරලෝකීය සුසන්ත යාපා සහ මීට දින 7කට පෙර මිය ගිය පරලෝකීය ධනපාල සමරකෝණ යන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. පරලෝ වශයෙන් සැපවත් ඒ වගේම දායකත්වයේ දරූ සියලු දෙනා නමින් මිය පරලෝකීය උපකාර කළ ඒ පවුල්ල සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලෝ සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් ඒ ලන්ඩන් නුවර පදිංචි ලහිරු සුබෝධ මහතා, චතුරානි සමරවික්‍රම මහත්මිය, කෙමිරු ආවංච පුතුණුවන්, ඒ වගේම ප්‍රියානි ගුණසිංහ මෑණියන්ගේ ජන්මදිනය නිමිති කරගෙන ඇයට නිදුක් නිරෝගී සුවපත් භාවය හිමි වේවා. ඒ.ඩී. සමරවික්‍රම පියාණන්ට, ෂෙල්ටන් විපුලසේන පියාණන්ට, ලහිරු සුබෝධ ස්වාමි පුරුෂයාට, චතුරානි පුණ්‍යා සමරවික්‍රම මහත්මියට, කෙමිරු අවංච පුතුණුවන්ට, දිලානි නිසංසලා සහෝදරියට, ඉසලි ආයානා දියණියට, ක්‍රිෂාන්ත ජයසේකර සහෝදරයාට, නදීර සම්පත් සහෝදරයාට, නුදම් සඳමිත් පුතුණුවන්ට, යමුනා නිසංසලා සහෝදරිය ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකයන්ටත් අද දවසේ උතුම් වැඩසටහන සඳහා උපකාර කළේ පින්වත් මහත්මයාට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට එකසේ මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, උතුම් දහමින් සැනසීම ලබන්නට මේ සියලු පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ උත්තම ශ්‍රී සද්ධර්මයේ අපගේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාළ ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන ධර්ම දානමය පින්කම ලෙසින් මේ මොහොතේ අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නවලහාම අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වත් ස්වාමින් වහන්සේ සුවපත් වේවා. පින්වත් ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන එංගලන්තයේ ලන්ඩන් නුවර පදිංචි පින්වත් ලහිරු සුබෝධ මහත්මයා, ඒ වගේම චතුරානි සමරවික්‍රම මහත්මිය සහ කෙමිරු ආචංචන පින්වන්ත පුතුණුවන් ඇතුළු ඒ පින්වන්ත හැමදෙනාමත්, පින්වන්ත ඔබ හැමදෙනාමත් ඊටාම දයාවෙන් අපි සිහිපත් කරගන්නට යෙදෙනවා. ඉතින් පිනති ඔබට ආරාධනා කරනවා මේ උතුම් සදහම් පිළිසඳරේ සදැහැති දායකත්ව බරපැන වෙන්කොටගෙන උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න පින්වත් ඔබටත් අවස්ථාව තිබෙනවා. 071 232
88 87 දුරකථන මාර්ගය ඔස්සේ පිළිබඳව කරුණු විමසන්න කියලා ඊටාම දයාවෙන් අපි ඔබට ආරාධනා කරගන්නවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා කමල පාමුලට පැමිණ ජීවිත ධර්මයෙන් අර්ථවත් කරගන්න හැම දිනාටම වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගන්නේ. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවතත් අපි ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.